Recording in progress. හයවෙනි පාඩම ICT and Society. මේකෙදි පොඩ්ඩක් පාඩම් කරගන්න තියෙනවා. මොකද මේක ඇවිල්ලා මේ ICT and Society කියන්නේ මේ පාඩමේ ප්‍රධාන ඔයාලට කියන්නේ ලකුණු 10ක question එකක් එනවා. අපිට මේ හයවෙනි පාඩමෙන් කියන්නේ මම ඔයාලට කියන්නේ සාමාන්‍යයෙන් පේපර් එකේ එන විදිහ අපේ ඒ කියන්නේ ඔයාලගේ O level paper එකේ මම ඒක explain කරන්නේ එක දවසක් කිව්ව නේද ඔබ? ඒ කියන්නේ ඇත්තටම අපි ගොඩක්ම focus කරන්න ඕනේ පාඩම් මොනවද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ අපිට. එතනදී grade 11 කියන්නේ ගොඩක්ම මේ second paper එකට දෙවෙනි paper දෙවෙනි කොටසට part 2 එකට second part එකට පළවෙනි question එකේ කොටස් 10ක් තියෙනවා. මේක අනිවාර්යයි. ඒකේ කොටස් 10ම අනිවාර්යයි. ලකුණු 20ක් හම්බ වෙනවා මේකට. 20 marks මේක මුළු සිලබස් එකෙන්ම අහනවා. all syllabus මුළු සිලබස් එකෙන්ම මේක අහනවා. ඊපස්සේ ගොඩක් වෙලාවට second question එක එනවා. second එක එනවා system පාඩමෙන්. ඔයාගේ grade 11 chapter number 2 system information system එකෙන් තමයි ඒකයි internet chapter number 2 and chapter number 3 internet පාඩමෙන් තමයි ගොඩක් වෙලාවට ඔය ප්‍රශ්න දෙක හැදෙන්නේ දෙක. එතකොට third question එකේ questions නම් වෙනස් වෙනවා. ඒ කියන්නේ order එක සමහරට වෙනස් වෙන්න පුළුවන්. මේක ඇවිල්ලා grade 11 එකකින් 6 වෙනි පාඩමේ අනිවාර්යෙන් ලකුණු 10ක ප්‍රශ්නයක්. ICT and Society. එතකොට මෙතනට 10 marks මෙතනට 10 marks. තවන grade 11 එකේ ගොඩක්ම වැදගත් පාඩම් ටිකක් තියෙන්නේ marks ගන්න. 4 Excel grade 10 Excel order එක වෙනස් වෙනවා. මේ order එක වෙනස් වෙන්න පුළුවන් මොකද ප්‍රශ්න සමහර අවුරුදු අහන විදිහට. 5ත් access grade 10 access. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ HTML grade 11 එකකින් ඔය 6 ගොඩක් කියලා 6 නම් නෙමෙයි මේක මේ දෙක තමයි මාරු වෙන්නේ මට මතක. මේකයි මාරු නේ එකමක් නෑ කොහොමද ප්‍රශ්න එනවා. grade 11 HTML එකක් එනවා. එතකොට මෙතන 10යි මෙතන 10යි 7 වෙනි ප්‍රශ්නේ programming grade 11 programming ඒකට 10යි. එතකොට මේකෙන් ඔයාලට අනිවාර්යෙන් කරන්න වෙනවා පළවෙනි එක අනිවාර්යයි. මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊට පස්සේ මේ ටිකෙන් මේකෙන් 4ක් තෝරගන්න පුළුවන් ඔයාලට. ප්‍රශ්න 4ක්. ඉතින් ගොඩක් ළමයිට මේක ගොඩක් කරන්නේ නැහැ. right? කරාට ප්‍රශ්නයක් නැහැ. කරන්න try එකක් දෙන්න ගොඩක් කට්ටිය කරන්නේ නැහැ. ඒක අපිට ගැටලුවක් කරගන්න එපා. ඒක කරන්න තියනවා නම් කරන්න. මොකද ඒක කටපාඩම් කරන්න ඕනේ නැති කොටසක් මේ තියෙන්නේ. 7 වෙනි පාඩම ගොඩක් වෙලාවට කටපාඩම් කරන්නේ නැති කොටස මම කියන්නේ මේ ගොඩක් කට්ටිය ඉතින් ඉන්නවනේ O level වලට එකක් ගන්නවලු කියලා. එහෙම නැහැ. right? Excel access හරිය ලේසියෙන් ලකුණු 10 ගන්න පුළුවන්. Excel access. එතකොට ඇත්තටම දැන් මේ chapter number 6 අපි කියන්නේ ICT and Society දැන් මේ කරන පාඩම මේක ඇත්තටම මේකේ කටපාඩම් ටික කරගත්තා නම් මේක කරන්න පුළුවන්.
ඉන්ෆෝමේෂන් සිස්ටම් කියන්නේ පොඩි පාඩමක් නේ. ගොඩක් වෙලාවට ඔන්න 1 2 3 4 ටාගට් කරන්න වෙයි. දැන් ගොඩක් වෙලාවට මෙහෙම දැන් මේ තුنين හිතන්නකෝ මේක අමාරු නා කියලා. මේ පාඩම් කරේ නැහැ කියන්නේ HTML එකට උත්තර ලියන්න පුළුවන්. ඒ හත අතෑරියත් තව කම්පල්සරි වලට කියන්නේ ඔප්ෂන්ස් තියෙනවා මේකේ තෝරගන්න. ඉතින් එතකොට ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ grade 11 එකේ grade 11 වල පළවෙනි පාඩම දැනගෙන ඉන්න ඕනේ. මොකද MCQ වලට ඕනේ. MCQ වලට ඕනේ access නේ මේ හත්වෙනි පාඩම ඇත්තටම අපි total 10 marks ගන්න නම් grade 11 වලට දෙවෙනි පාඩම තුන්වෙනි පාඩම පස්වෙනි පාඩම සහ හයවෙනි පාඩම අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ නේ. උතන ලකුණු 30ක් එනවා. මේ ටිකෙන් 30ක් එනවා ලකුණු. marks 30ක් එනවා. තව MCQ මේ set එකෙන් එන MCQ එක්කලා MCQ වලට ලකුණු 10ක් විතර ගත්තොත් ලකුණු 40ක් විතර paper එකෙන් cover වෙනවා පාඩම් හදලා. right. ඉතින් grade 11 එකේ මේ grade 11 එකේ පළවෙනි chapter එක ඕනේ. මොකද ඒකෙත් MCQ තියෙනවා. MCQ සහ මේකේ 10 වෙනි කොටස වගේ එනවා අනිවාර්යයෙන් programming වලින්. එතන ලකුණු දෙකක් නේ. මෙතන ලකුණු දෙකක් එනවා. ඒකට ඒකත් එක්ක සාමාන්‍ය ලකුණු 6ක් 7ක් ඔව් 6ක් හෝ 7ක් මේ වලට අප් කරගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑමින් පාඩම තිබ්බොත්. ඒවා අනිවාර්යෙන් තියෙන ලකුණු. මේ ලකුණු 6 අනිවාර්යයෙන්. right. ඒකට බලන්න පේපර් එකේ ලකුණු කියන්නේ භාගයට භාගයක් මේ 11 මේ පාඩම් හයෙන් එනවා. මෙතන 30යි 10යි 40යි 46ක්. කියන්නේ 40ත් 50ත් අතර ප්‍රමාණයක් grade 1 එකෙන් cover වෙනවා. අමාරු පාඩම් නෙවෙයි. මම කියන්නේ programming නැතුව programming ගත්තොත් එහෙම මේ 7 වෙනි ප්‍රශ්නේ ගන්න නැතුව මම ගත්තේ 7 වෙනි ප්‍රශ්නෙත් එක ගත්තා නම් ලකුණු 60ක් විතර cover වෙනවා. ඒක අපිට තෝරගන්න නේ තියෙන්නේ. ඉතින් programming අමාරුයි නම් ඒ ප්‍රශ්න දාන්න පුළුවන්. ඒක ඉෂුව ගන්න නැහැ. right. හැබැයි අපි ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද MCQ වල ලකුණු 5ක් 6ක් ගන්න වෙනවා අපිට. මොකද ඒකට වැටුල හිටියොත් එහෙම ඉතින් ලකුණු එකක් හරි දෙකක් හරි ගියොත් අපරාධයි. හින්දා මේක අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මම මේක අනිවාර්යෙන් කරනවා. මේක අතාරින්නේ නැහැ. මම කියන්නේ කවුරු හරි කෙනෙකුට ප්‍රෝග්‍රෑමින් අමාරුයි කියලා හිතනවා නම් කවුරු හරි කෙනෙකුට ප්‍රෝග්‍රෑමින් අවුල් කියලා හිතනවා නම් එක ගැන එක වාගේ මේ O level එකක් ගන්න මේ බාධාවක් නෙවෙයි. ගොඩක් කට්ටිය මම දන්නවා සමහර ඉන්ඩියෝ ක්ලාස් එකක් කරද්දි කියනවා මේ ඒකක් ගන්න බැරි අඩුම තරමේ පාස් එකක් S එකක් දාලා දෙන්න කියලා. ඉතින් O level වලට කියන හැම බය වෙන්න එපා. ඒ ඇත්තටම මම කියපු පාඩම් ටික දැන් අපි ඔය කරපු රිවිෂන් කියන්නේ පොඩි පාඩමුත් එක්ක ගලද්දි 11 සැරේ දෙවෙනි පාඩම කියන්නේ මහ ලොකු පාඩමක් නෙවෙයි. නේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල්. අර ස්ටෙප් 6 ටික ස්ටෙප් 6 මතක තියාගත්තා නම් ඒක ගොඩ. මේ 6 වෙනි පාඩම කියන්නේ normally පාඩම් කරන්න තියෙන දේ අමාරු නෑ. ඉතින් 5 කියන්නේ HTML ඉතින් අපි කරානේ. නේ. බලන්න එතනම ලකුණු ටික ඔයාලට ඇවිල්ලා. දැන් කියන්නේ පාස් වෙන්න මම කියන්නේ පාස් වෙන්න අවශ්‍ය S එකක් ගන්න ලකුණු ටික ඇවිල්ලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් normally IT වල පොඩි දැන් ටිකක් දැනන් හිටියත් ගන්න පුළුවන්. එමෙ කියලා මේ අර අපි කියන්නේ මේ මට පුළුවන් කියන එක අයිඩියා ගන්න එපා. අපි ඒකට යන්න ඕනනේ. ඉතින් ඒකට යන්න නම් මෙන්න මේ ටික හදා ගන්න ඕන. එතකොට මේ පාඩමත් වැදගත් පාඩමක්. තියරි ටිකක් තියෙන. ටිකක් තියරි වැඩිපුර එන පාඩමක්. ඉතින් මේකේ මම ફોකස් කරනවා එක්සෑම් එකට වැඩිපුර අහන දැන් ටික සහ මේ වැඩිපුර මාලා පාඩම් කරන්න ඕනේ මොනවද කරන්න කරුණු ටික තමයි ටියුට් එකට අරගෙන තියෙන්නේ. එතකොට ඒකත් අපි ඊට පස්සේ අතරම මේ වලට ලොකුම ඉෂුව එකක් නෑ. දැනට කරලා තියෙන ටික තීරලා තියෙනවා නම් දැනට අපි කරපු පාඩම් ටික ඔයාලගේ ඔළුවේ අයිඩියා එකක් තියෙනවා නම් මම හිතන්නේ මුලින් දැන් හිටපු කට්ටියට අපි Access Excel ඒ ඔක්කොම ටික කරා. එහෙම වුණාට දැන් අපිට දැන් ඇත්තටම දැන් මේ ජුලයිනේ නේ මේ ජුලයි නේ යන්නේ. එතකොට මේ පාඩම මේ මාස ඉවරයි. මේ chapter 6 ICT and society කියන එක මේ මාස ඉවරයි. එතකොට අපිට ඉතුරු වෙන්නේ programming එකේ ඉතුරු වෙච්ච ටිකයි. එතකොට අපිට තියෙනවා දැන් සමහරට O level උත් කල්යයි. ඔහොම යන විදිහට ඕගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් 22කට බලන්න එපා.
ඒ කියන්නේ බැරි වෙච්ච පාඩම් ටිකත් එක්ක ඔක්කොම දාලා තනිකර රිවිෂන් සෙට් එකක් යනවා. එතකොට ආයෙ මුලින් ඉඳන් 10 වසර ඉඳන් ෆාස්ට් රිවිෂන් එකක් පටන් ගන්නවා අගෝස්තු ඉඳන්. එතකොට ඒකෙදි සම්පූර්ණ ආයෙ ඔය කොටස් ටික කිසිම ගැටලුවක් නැතුව ආවරණ අපිට ඕන තරම් කාලේ තියෙනවා. ඉතින් මේ දින ටික හොඳට කරන්න ඒකකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒක කිසිම කතාවක් නැහැ. හරියට ටික කරගත්තොත්. මේ සබ්ජෙක්ට් එක අමාරුයි කියලා බය වෙන්න එපා. ඒ කියන්නේ මෙහෙම කිව්වට මම මේ සමරියක් කරන් කිව්වේ. මොකද්ද මේකේ තියෙන දේවල් කියලා. ඉතින් සමහර කෙනෙකුට access lazy, access lazy, excel lazy, HTML lazy කියලා කියන්න බෑ. මොකද සමහර වෙලාවට ප්‍රශ්න කරකන්න පුළුවන්. අපි ප්‍රශ්න අහන විදිහට කොහොමද මේක අහන්න පුළුවන් හැම පැතිකඩක්ම අපිට කතා කරන්න කාලේ තියෙනවා. මොකද මේ ඉතුරු වෙනවා මෙච්චර කාලයක් අපිට. බැරිලා දෙසැම්බර් එක්සෑම් එකේදී නැත්නම් තව කාලයක් යනවා අපිට. ඒකට ඉතින් ඒ කාලෙ දුල අපිට මේක ප්‍රැක්ටිස් කරලා තව ඕනෑනම් ප්‍රැක්ටිකල් ටිකක් වැඩිපුර කරලා තව ඔය ඔයාලට ගොඩක් කට්ටිය ප්‍රශ්න වගේ තිබ්බා. Joomla වලින් වෙබ්සයිට් එකක් හදාගන්න එක, WordPress වලින් වෙබ්සයිට් එකක් හදාගන්න එකට ඒ වගේ අඩුපාඩු ප්‍රැක්ටිකල් පැත්ත වැඩිපුර කරන්න පුළුවන්. right ඒක හොඳයි IT knowledge එක ඉස්සරහට IT වෙ ඉගෙන ගන්නවා නම් ඒ level IT කරනවා නම් IT degree එකක් කරනවා නම් වගේ ඒ basic knowledge එක අරන් තියෙන එක ගොඩක් හොඳයි. right එහෙනම් ඉතින් ඇත්තටම බැරි වෙච්ච ටික ගැන ගැටලුවක් කරගන්න එපා. ඒ ටික මම දෙන්නම් අනිවාර්යෙන්. right කවුද මේ ගුණසේකර access අවුල් කියලා දාලා තියෙන්නේ. ගැටලුවක් කරගන්න එපා. ඒ ටික අනිවාර්යෙන් අපි කරනවා. access කියන්නේත් ලොකු දේවල් නෙවෙයි. කර හිටපු කට්ටිය දන්නවා. කරපු කට්ටිය දන්නවා access අපි කරා. right එහෙනම් යමු මේ පාඩමට. මේ පාඩමේ තීරි කොටස් ටිකක් තියෙන්නේ. ඒකේ මම අවශ්‍ය තිබුණ දේවල් ලියා ගන්න දෙන්නම්. ඔයාලා ටියුට් එක අරගෙන ලියා ගන්න. මොකද අර ලියන්න කියන්නේ සමහර දේවල් අපිට නැත්තම් කටපාඩම් කරාට ඔක ඔලුවට එන්නේ නැහැ. ICT Information and Communication Technology ICT in Entertainment මේකෙදි පළවෙනිට අපි මේ කියන්නේ අතරම මේ සොසයිටි එකට කොහොමද මේ ICT කියන එෆෙක්ට් වෙලා තියෙන්නේ කියන එක තමයි මේක ඩිස්කස් කරන්නේ. මේන්ලි මේ අපේ සමාජයට මේ ICT කියන එක කොහොමද එෆෙක්ට් වෙන්නේ, මේකේ හොඳ පැත්ත මොනවද, මේකේ නරක පැත්ත මොනවද, සහ අපිට හෙල්ත්ලි වෙන ඉෂුස් මොනවද, ඉෂුස් තමයි ගොඩක් කතා කරන්නේ. right ඒක ටික අපි ඉස්සරහට කතා කරද්දි මම ඩිස්කස් කරන්නම්. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් විතරක් අහන්න. right ICT in Entertainment වල ටියුට් එකක් තියෙනවා. Information Communication Technology and Society ICT for Entertainment. ඒතර ඔයාලා මෙන්න මේකේ 3D films ගැන, holographics image processing technology, cartoon films, digital audio materials, digital games, simulations games කියන ගැන පොඩි ඩිස්කස් මේ සමරියක් නෝට් කරගන්න ඕනේ. ඒක මම දැන් දෙන්නේ නැහැ. highlight කරලා දෙන්නම්, ලියා ගන්න. right මේකේ තියෙන්නේ ICT and Entertainment. Society is driven toward various forms of entertainment facilities for the relaxation from everyday stress. However, most people prefer watching the films for relaxations. Unlike the past, film producers nowadays enjoy the advantage of producing films is high quality with the use of ICT. මේ පාලලා දෙන 3 dimensional 3D films ඔයාලා දැකලා තියෙනවා, බලලා තියෙනවා. ඒක අපිට live බලනවා වගේ. අපි ඇත්තටම 2D කියලා කියන්නේ ගොඩක් වෙලාවට මේ දිවාන තලයක්. ඉතින් අපිට ඇත්තටම මිනිස්සෙක් දිහා live බලනවා කියන්නේ ඒක 3D. ඒ කියන්නේ පැති තුනකින් පේනවා කියන එක නේ. ඔයාලා දන්නවා 3D කියලා කියන්නේ අපි මේකට තමයි 2D x and y කියන්නේ 2D. ඒතකොට මේකේ xy අක්ෂත් එක්කලා x y එක්කලා අපි මෙහෙම z එකක් අඳිනවා. z එකක් අඳිනවා. එතකොට අපි ඒක 3D. දැන් මෙහෙම පේන එක 2D. දැන් අපි normal TV එකකින් බලනවා කියන්නේ ඒක අපි 2D. ඊට වඩා පොඩි advantage එකක් තියෙනවා මේ වගේ පැති තුනම බලන එකේ. ඇත්තටම colors වලින් තමයි change කරන්නේ. මේ වගේ පැති තුනම බලන්න අපිට පහසුකම් සම්බන්ධ. දැන් මෙතන මේ සතා එළියට ඇවිල්ලා වගේ පේනවනේ. ඒක තනිකර අපේ PV හැසට බලන්න බෑ. ඒකට ස්පෙෂල් ස්පෙක් එකක් තියෙනවා. ඒ කියන්නේ සන්ග්ලාස් දෙකක් තියෙනවා. ඒක දාපුවාම ඒක කලර්ස් බැලන්ස් කරනවා. කලර්ස් චේන්ජ් කරනවා. කලර්ස් අඩු වැඩි කරලා
වර්ණ අඩු වැඩි කරලා තමයි මේ 3D look එකක් අපිට අරන් දෙන්නේ. ඉතින් ඒක ඒ වුණාට අපිට ඒ glass දෙක දාපුවම ඇත්තටම මිනිස්සු අපේ ඉස්සර ඇවිදිනවා වගේ අපිට බලන්න පුළුවන්. ඒ කියන්නේ 2D එක 3D කරලා පෙන්නනවා. ඒකේ වර්ණය තමයි අපි අඩු කරන්න. වල දැකලා සමහර පින්තූර එහෙම අඳිනවානේ. මේ 2D තලයක දිමාන තලයක 3D විදිහට අඳිනවා. right? ඒ අඳින්නේ වර්ණය වෙනස් කරලා. ඒ අඳින්නේ කලර්ස් වෙනස් කරලා. right? ඒ කියන්නේ right. මම තිබ්බ පෙන්නන්න. right. මේක තියෙනවා highlight කරගන්න with the use of advanced technologies producers can now make life look real on film using 3-dimensional technology. ඇත්තටම real technology එකක් නැත්නම් real life එකක් අපිට බලන්න පුළුවන් මේ 3D වලින්. ඒකට ස්පෙෂල් ක්ලාස් දෙකක් තියෙනවා. ඒක මතක තියාගන්න. මේ 3D වලට මේවා ඉතින් මේක නා එක්සෑම් එකට අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එක්සෑම් එකට ස්පෙෂලි මොනවත් මේ 3D ගැන විශේෂයෙන් අහන්නේ නැහැ. මෙච්චර කල් අහලත් නැහැ. right. I just may I mention to view film using 3D technology. The user needs to use 3D spectacles available for the purpose. මේ අතරම 3D film එකකට free film එක බලන්න ඔය 3D glass දෙකක් අනිවාර්යෙන් ඕන වෙනවා. right? කවුද දැන් ආවේ ගිහාර මේ අපි යන්නේ chapter number 6 එකේ මෙතන අපේ ටියුට් එක තියෙනවා ටියුට් එක ගන්න ඕනේ ටියුට් එක ගත්තට පස්සේ මේකේ මේ ටික ලියා ගන්න ඕනේ 3D ෆිල්ම් ගැන ලියන්න ඕලා ලියන්න එපා අපි එතකොට මේක පොඩ්ඩක් අවුලට යන්නේ මොකද අච්චු පොතේ පාඩම් කරනකොට අපි ලියද්දී අතත් වැඩ කරනවා ඔළුවත් වැඩ කරනවා නේ නැත්නම් කියවද්දී ඔළුව විතර වැඩ කරන්නේ එතකොට අර මනසට යන්නේ නැහැ ඉතින් ඔක ලියන්න with the use of advanced technology, producer can now make life look real on films using 3-dimensional technology. Right. Holographics image processing technology. Holographics කියලා කියන්නේ අතරම අපිට මෙන්න මේ diagram එකේ පේනා වගේ වෙනම තියෙන තැනක තියෙන ඉස්සරෝක කරා දැන් අපි වල මතකද ජිම් එකේම කරා නේද? වෙන තැනක තියෙන ෆොටෝ එකක් වෙන තැනක තියෙන ෆොටෝ එකක් වෙන තවත් තැනකට ගෙනියන්න පුළුවන්. දැන් මේක කරන්නේ බලන්න කියන දේ a scene from a set shot in some place is recorded on camera. කියන්නේ මොන හරි හොඳ scene එකක් කැමරාවේ රෙකෝඩ් කරන කැමරාව ඇතුලේ ඒක රෙකෝඩ් කරගන්න පුළුවන් ඔබ්ජෙක්ට් එක විතරක්. Holographics image processing technology is used to display this image elsewhere. This technology is mostly used with scenes depicting horror. කියන්නේ එක තැනක තියෙන ඔබ්ජෙක්ට් එකක් වෙනත් තැනකට අපිට අරන් යන්න පුළුවන් ෆොටෝ එකක් ගහලා. ඒ කියන්නේ ඇත්තටම මේක වෙන තැනක කරන්නේ මේ මොනවද මේ වෙන තැනක තියෙන ෆොටෝ එකක් අපිට කපලා අරන් යන්න එපා. මේක එහෙම නැහැ. ඉතින් scene from set shot in some place is recorded on camera. කැමරාවේ මේකේ කාචය ඇතුළෙම මේ රෙකෝඩ් කරගන්න පුළුවන්. මේ දැන් මේ කාර් එක මෙතන තිබ්බ එක නෙවෙයි. මෙන්න මේ කාර් එක. මේ කාර් එක මෙතන තිබ්බ එක නෙවෙයි. මේ කාර් එක වෙන තැනක තිබ්බ කාර් එකක්. එයා මොකද කරලා තියෙන්නේ? මේ කාර් එක වෙන තැනක තියෙන කාර් එකක් කැමරාවෙන් අපිට කැමරාවෙන්
ෆොටෝ එකක් ගහලා ඒ කැමරාවේ ඇතුලේ මෙමරි එකේ මෙමරි කියන්නේ මේකේ තියෙන කාචය ඇතුලේ ඒ වාහනේ ඉමේජ් එක සේව් කරගන්න. සේව් කරගෙන අපිට වෙන තැනකට ගිහිල්ලා වෙන ප්ලේස් එකකට ගිහිල්ලා ඒ ප්ලේස් එකේ දැන් අපි කැමරාවෙන් බලනවා කියනවනේ කැමරාවෙන් බලද්දී අර කැමරාවේ කාචේ ඇතුලේ රෙකෝඩ් වෙච්ච කාර් එකත් එක්ක තමයි මේ ස්ක්‍රීන් එක පෙන්වන්නේ. ඇත්තටම මෙතනදී මේ කාර් එක තිබ්බ වෙන තැනක. කාර් එක කලින් තැනකදී අපි ෆොටෝ එක ගහලා කැමරා ඒ ලෙන්ස් එක ඇතුලේ තමයි මේක සේව් කරගත්තේ. ඒක අරගෙන වෙන තැනක තියලා බලනවා. එතකොට ඒ කාර් එක ඇත්තටම මේ මේසුණු තියනවා වගේ පේනවා. ඉතින් ඕක අපිට වෙනතර කරන්නේ අපි ෆොටෝස් දෙකක් ගහනවා. ඉස්සලාම කාර් එක ගහනවා. ඊට පස්සේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක ගහනවා. ඒකලා මොකද කරන්නේ? අර crop tool එකකින් හරි නැත්නම් මේ crop tool එක නෙමෙයි selection tool එකෙන් මෙහෙම කාර් එක කපලා ඇදගෙන යන්න මෙතනට දානවා. ඒවා අපි edit කරේ ඉස්සර Photoshop software එකෙන්. දැන් එහෙම edit කර ගන්න ඕනේ නැහැ. කැමරාවෙම facilities තියෙනවා. holographic image processing technology කියලා. ඒකෙදි කරන්නේ මතක තියාගන්න මේ MCQ වලට මේක නම් අහලා තියෙනවා. මෙන්න මේ විස්තරය දෙනවා. මේක ඔළුවට ගන්න මොකක්ද මේ වෙන්නේ කියලා. scene from a set scene එකක් set කරනවා shot in some place is recorded on camera. කැමරාව ඇතුලේ තමයි මේක රෙකෝඩ් කරන්නේ. දැන් holographic image processing technology is used to display this image elsewhere. වෙන ඕන තැනක දැන් display කරන්න පුළුවන්. හරි දැන් අපිට ඕන නම් මම ගෙදර පුටුවේ ඉඳන් ඉන්න ෆොටෝ එකක් ගන්නවා. එතකොට මම මොකද කරන්නේ? මගේ ෆොටෝ එක මම ගත්ත ෆොටෝ එක මම කැමරා කාචේ සටහන් කරගන්නවා. ඒකලා වෙන ලස්සන දැන් කැමරාවේ කාචේ සේව් වෙලා තියෙන්නේ මගේ ඔබ්ජෙක්ට් එක විතරයි. මම පුටුවක ඉඳන් ඉන්නවා නම් මේ පුටුවේ ඔබ්ජෙක්ට් එක මට ඔටෝ සිලෙක්ට් කරගන්න පුළුවන්. වටේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව දැන් මම ගෙදර මේ පිලේ හරි නැත්නම් ගෙදර මොකක් හරි ගහක් ගාව ඉඳන් ඉන්නවා එතන. ඉතින් මගේ බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව මාව විතරක් සිලෙක්ට් කරගන්න පුළුවන්. කැමරාවෙන්ම කරන්න පුළුවන් දැන්. දැන් තියෙනනේ face detections මේ human detection හැම එකක්ම තියෙනවා. ඒකලා මම මාව විතරක් සිලෙක්ට් කරගෙන ඒකලා මම යනවා ගඟක් තියෙන තැනට ගිහිල්ලා එතන ෆොටෝ එකක් ගන්නවා කැමරාව ඇතුලේ මාත් ඉන්නවා. එතකොට මං පිටිපස්සෙන් අර ලස්සනට තිබ්බ ගඟ සහ කඳු පන්ති ඔය විදිහට පෙන්වනවා. ඒක කිසිම Photoshop editing මොනවත් නැහැ උතන. ෆෝන් එකේම තමයි මෙන්න මේ holographic image processing technology තමයි පාවිච්චි කරන්නේ. ඒතකොට MCQ වලට අහනවා. මෙන්න මේක අහලා තියෙනවා. A scenes from a set of set shot in some place is recorded on camera. මොකද්ද මේ ටෙක්නොලොජි කියලා අහනවා. ඒතකොට ඔයාලට කියන්න ඕනේ holographic technology. ඒක මතක තියාගන්න. ඕක පාඩම් කරගන්න. holographic technology කියන එක ගැන මේ 3D ගැන දන්නවනේ ඔයාලා අහලා තියෙනවනේ. හැබැයි holographics ගැන අහලා නැහැ. අහලා තියෙන්නත් පුළුවන්, අහලා තියෙන්නත් පුළුවන්. හැබැයි හින්දා මේක පොඩ්ඩක් ස්පෙෂලි නෝට් කරගන්න, ටියුට් එකේ නෝට් කරගන්න. මේක holographics technology කියන එක මතක තියාගත්ත ගන්න වෙනවා. දන්නේ නැති කෙනෙක් ඉන්නවා. ඊළඟ ලීසි කාටුන් ෆිල්ම්ස් ගොඩක් කට්ටිය මේකෙත් අපිට රියල් ලයිෆ් එකේ පෙන්වන්න බැරි දේවල් කාටුන් ෆිල්ම්ස් හරහා පෙන්වන්න පුළුවන්. මේවා හයිලයිට් කරගන්න. ඒතර දැන් ඔයාලා දැකලා සමහර අර මේ ඊපෙරදා මෑතකදී ආවේ ලයන් කිං කියලා එකක් එන්නේ. ඇත්තම ඒ ඉන්න සිංහයා නැත්තම් ඒ ඉන්න කොටියා ඒ සත්තු අපිට ඇත්තටම මේ බොරු කියලා හිතා ගන්නවා. ඒතර අපිට ඇත්තට මේ කාටුන් ෆිල්ම්ස් වලින් මේ කරන්න බැරි දේවල් තියෙනවා. අපිට ඇත්තටම සත්තු දැන් ඇත්තම සත්තු ගත්තොත් අපිට සතුත් එක්ක කතා කරලා ෆිල්ම් එකක් හදන්න බෑනේ. නේ කාටුන් ෆිල්ම් එකක් හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කාටුන් කියපුවම අපිට හිතනවා මේ කාටුන් කියලානේ. නේ. හැබැයි මේ 3D feature set කරලා කාටුන් ෆිල්ම්ස් හදනවා ඇත්තම මිනිස්සු වගේ. ඇත්තම සත්තු වගේ. එතකොට අපි අර ලිමිටේෂන් එකකට හිර වෙලා හිටියනේ. සතුත් එක්ක කතා කරන්න බෑ. නේ. සිංහයෝ කොටිය ගාවට යන්න බෑ. සතුත් එක්ක කතා කරන්න බෑ. සිංහයෝ කොටිය ගාවට යන්න බෑ. එතකොට සිංහයෝ ඇති කරන්න බෑ. මේ වගේ දේවල් තියෙනවනේ. එතකොට ඒ තියෙන සීමාව ඒ ලිමිටේෂන් එක මේ කාටුන් ෆිල්ම්ස් වලින් අපිට නැති කරලා තියෙනවා. කවුද? දැන් සම්බන්ධනේ මේ අපි යන්නේ 6 වෙනි පාඩම.
ටෙක්ස්ට් බුක් එකේ 168 පිටුව information communication and technology and society. එතකොට ඒකේ අපි 3D ගැන ලියා ගන්න එක මේ ටික highlight කරලා තියෙන්නේ. holographic image processing technology කියන එක highlight කරලා තියෙන්නේ. ඒවා මේ tut එකේ ලියන්න ඕනේ. tut එකේ ලියා ගන්න ඒවා. cartoon films ගැන තමයි මම කතා කරේ. ඉතින් එතකොට මේකද මේ විභාගෙට අහන්න දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. අපිට අර තියෙන දුරස්ථභාවය අඩු කරලා තියෙනවා. දැන් අත්‍තරම ෆිල්ම් එකක් අපි විතර කාල බැලුවේ එක්ක බල්ලෙක් ඇති කරයි පූසෙක් ඇති කරයි මොනවා හරි එහෙම සිස්ටම් එක කරන්නේ. ඒකට ඉතින් හරියට අපි මේ දැන් බල්ලෙක්ට වාහනයක් කෙලවන්න බෑ, පූසෙක්ට වාහනයක් කෙලවන්න බෑ. ඒ වගේ ලිමිටේෂන්ස් තිබ්බනේ. දැන් මේ කාටුන් ෆිල්ම්ස් වලින් ඒ ලිමිටේෂන් එක කලින් තිබ්බා. ඒ කියන්නේ කාටුන් කියපුවාම අපිට ගන්න ඇඳපු රූපනේ 2D කාටුන් එක අපි කතා කරේ කලින්. ඉස්සර කාලේ අපි පොඩි කාලේ නම් 2D කාටුන් තිබ්බේ. අපි ඉතින් බැලුවේ ගලිවර් කියලා. දෙන දොස්තර හොඳ ගීත කියලා තිබ්බා, පිස්සු පූසා කියලා තිබ්බා. ඒ වගේ කාටුන් තමයි ඉස්සර අපි බැලුවේ. මේ ලස්සන කාටුන් නේ. දැන් කාලේ නම් මොනවද අරක මේකයි කියලා විකාර කාටුන් තියෙනවා. දැන් සූරපප්පා හැමනේ. ඒවා තමයි හොඳ කාටුන්. එතකොට ඒ වගේ අර රියල් ලයිෆ් එකක් බලන්න බෑ. ඉතින් අපි කාටුන් කියලා හිතන් බලනවා. හැබැයි දැන් මේ 3D ෆීචර්ස් උත් එක්ක තියෙන කාටුන් ෆිල්ම්ස් වල ඇත්තම මිනිස්සු වගේ ඇත්තම සත්තු වගේ මේක රියල්ම අපිට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. يعني රියල් එක්ස්පීරියන්ස් එකක්. ඒකට මිනිස්සු සත්තුත් වාහන එලවනවා, මිනිස්සුත් වාහන එලවනවා, සත්තු මිනිස්සුත් එක්ක කතා කරනවා, සිංහයෝ කොටිය ආශ්‍රය කරනවා නේ. සමහරවිට අපිට මේ ඒ කරන්න බැරි ගොඩක් දේවල් මේකෙන් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකත් highlight කරගන්න, ලියා ගන්න. cartoon films are popular among both adult and the young. උදේම ගොඩක් වැඩිහිටි සහ පොඩි කට්ටිය පවා cartoon films වලට ගොඩක් කැමතියි. The 3D features and the development of technology in the relevant software have increased their attractions. මේ softwares සහ මේකේ තියෙන පාවිච්චි කරන softwares නිසා මේකේ attractions එක වැඩි කරන්න පුළුවන්. ඔය highlight කරලා ලියා ගන්න. දැන් මම ලියන්න වෙලා දෙන්නේ නැහැ. අනිත් තමයි digital audio materials අපි කරේ Audacity එහෙමනේ. ඉතින් ඉස්සර කාලේ අපිට audio එක record කරගන්න වුණාම සෑහෙන ප්‍රශ්න. ඒ අපි දන්නේ නැහැ මොනවද කියන්නේ ඒකට අවශ්‍ය මේ දැන් මේ තියෙන්නේ ඔය මේ මොනසේ පෙන්නන රූප සටහන audio එකක් track කරන්න audio එකක් edit කරන්න උනොත් එහෙම අපිට ඔය ඔක්කොම switches ටිකත් එක්ක ගන්න device එකනේ. දැන් මේ computer technologies තියෙන නිසා මේ ඔය ඔක්කොම ඔය කරගෙන කොටස් අනම්මන මේකේ තියෙන මේ කරගෙන හැම කොටස් නේ මේ ඔක්කොම කම්පියුටරේ software මාර්ගිකින් يعني software එකක් විදිහට එනවා. ඒතකොට සාමාන්‍යයෙන් අපිට උනත් audio editing ගැන පොඩි interest එකක් තියෙනවනම් audio ගැන පොඩි interest එකක් තියෙනවනම් දැන් ඉස්සර කෙනෙකුට audio ගැන interest එකක් තිබ්බා කියලා බෑ. සමහරවිට ඉතින් music recording කරන තැනකට ගිහලා ඉතින් බලාගෙන ඉන්න ඕනේ එළියටලා. ඒ ගන්නෙ නැහැ නේද උඩට. නේ. එතකොට ඉතින් අර ඒ වගේ තියෙන මිල බඩු වල ගණන් එක්කලා දැන් එහෙම ඕනේ නැහැ. audio editing ගැන පොඩි ආසාවක් තියෙනවා නම් ඕනතරම් audio editing softwares තියෙනවා. සමහර කට්ටිය ඔයාලා කරනවත් ඇති ගෙදර ඉඳලා. ඒ වගේ audio editing software එකක් දාගත්තා නම් අපිටම audio ටික edit කරගන්න පුළුවන්. ඔය remix කරන ඒවා නේ track හදන ඒවා දැන් ඇත්තටම ඉස්සර ඔය තනු නිර්මාණයනේ තනුවක් කියන්නේ අපි ගී තනුවක් නිර්මාණය කරනවා කියන්නේ ඉස්සර මාර කියන්නේ ඒ දැන් විශාරදලා කියලා ඉන්නේ නේ මේ එයාලගේ කියන්නේ ගී තනු නිර්මාණය කියන එක මාර විදිහට මේ ඇඟේම තියෙන්න ඕනේ. එතකොට ඒකද වාද්‍ය භාණ්ඩ සියලුම නේ මේ වාද්‍ය භාණ්ඩ වාදනය කරන ගමන් තමයි තනුවක් හදන්නේ. right? එතකොට දැන් මේ ඉස්සරනේ දැන් එහෙම නැහැ. දැන් ඕන තරම් කියන්නේ සියලුම වාදන ඕගන් එක ගිටාර එක සර්පිනාව ඔය හැම එකක්ම හැම හඩම්ම හැම මේ ටෝන් එකක්ම කම්පියුටරේ ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මේ ඒක කරගෙන යන්න විතරයි. right? දැන් ඉතින් අය කියන්නේ අද කාලේ මේ දැන් ඉස්සර කාලේ සින්දුවක් කියන එක නිකන් අපිට අහන්න පුළුවන්. නේ ඒකට තියෙන අර්ථයක් තියෙනවා. නේ ඒකේ සාමාන්‍ය ඉස්සර කාලේ සින්දුවක මොනවද මේ
කතා කරන භාෂාව ගොඩක්ම දාන්නේ නෑ අපිනේ. සින්දු බලන්න ඒක මොකක්ද ඒක කියන්නේ මම සාහිත්‍ය නම් කරලා නෑ මේ අර මොකද්ද ව්‍යංගාර්ථය කියලා එහෙම එකක් තියෙනවා. ඒකෙදි ඒක අර අර්ථය නොකිය කියනවා. ඒ කියන්නේ ඒ වගේ තනුවක් හදලා ගීතයක් නිර්මාණය කරන්න සෑහෙන ප්‍රයත්නයක් ගන්නවා. ඒ කියන්නේ ඒ තරම් හොඳ හැකියාවක් තියෙන්න ඕන. ඉතින් අද කාලේ පොඩ්ඩක් ඔය හොඳ කටහඬක් තිබ්බාමනේ සුපර්ස්ටාර් කියලා සින්දුවක් කියන්න පුළුවන් වුණා. ඉතින් සුපර්ස්ටාර් දිනනවා කටහඬ ලස්සනයිනේ. හැබැයි සින්දුවක් එහෙම නිර්මාණය කරගන්න බෑ. එතකොට ඉතින් අර උදේ ඉඳලා යන කතා කරන භාෂාව බම්පලයන් මචං කියන ටික දාලා ඒක තමයි සින්දු හදන්නේ නේ. එතකොට ඉතින් මේ කද්ද ඉතින් සමහර අහන්න බෑ ඒ වගේ කියන්නත් බෑ. මේ යාර එහෙම නිකන් ඔය යනවන යන්න මට ඕනේ නැහැ. මම පලි ගන්නවා. ඔහොගේම ඔහොම පිටින්ම දානවා සින්දුවට. ඒ අර අව්‍යංගාර්ථයක් නෑ. ඒ විදිහටම ඒකට ඇඩ් කරලා ඉතින් ටෝන්ස් හදන්න පුළුවන් ඕන කෙනෙකුට. දැන් ඉස්සර කාලේ බැරි එකනේ. ඉස්සර කාලේ සින්දු කියන්න පුළුවන් වුණා ගීත නිර්මාණය කරන්න බෑ. ඒ කියන්නේ මේ වගේ සොෆ්ට්වෙයාර්ස් නැහැනේ. තනුවක් නිර්මාණය කරන්න. දැන් ඉතින් ඕන තරම් තනු නිර්මාණය කරන්න පුළුවන් කම්පියුටරේ. කම්පියුටරේ හරහා අපිට ටෝන් එකක් හදලා සින්දුවක් හොඳ සින්දු කියන හැකියාවක් කියන්නේ සුපර්ස්ටාර් හරි මොන හරි වෙලා ඉන්න පුළුවන් නම් අර අර්ථයක් නැති පද ටිකක් ඇතුළත් කරලා ඕම් හදනවා සින්දු. එකල ඉතින් කියා ගන්න බැරි සෙට් එකක් ආව මොකද ගන්න ඒ ටික රැප් කරලා දාන්න. ආතර සින්දු හරි. අර එතකොට ඉතින් අදටත් දැන් බලන්න ඔයාලා උනත් දන්නවනේ ට්‍රිප් එකක් යද්දි හරි නැත්තම් නිදහසේ ඉද්දි මයින්ඩ් එකක් රිලැක්ස් කරගන්න නන්නේ අද වර්තමානයේ සින්දු සින්දුවක් අහපුවම කවදාවත් මේ මනස රිලැක්ස් වෙන්නවත් ට්‍රිප් එකක් යද්දි කියන්නවත් හැකියාවක් නැහැ. ඒ වගේ අර තාල එහෙම ඉතින් හරියට හදලා නැහැ. තියෙනව නැත්තේ නැහැ. සින්දුත් නැත්තේ නැහැ තියෙනවා. ඒ වගේ හොඳට කියන සින්දු තියෙනවා. හැබැයි බහුතරයක් සින්දු විකාර සින්දු තියෙන්නේ. අර පොඩ්ඩක් හැකියාව තිබ්බ කියලා ඔය මොන හරි ටිකක් කැලි ටිකක් දාගන්න ඇතුළට ගොඩක් සින්දු අනික තමයි ගොඩක් මේ සින්දු ජනප්‍රිය වෙන්නේ මියුසික් වීඩියෝ එකකින් ගන්න ජනප්‍රිය වෙන්නේ. අයි වීඩියෝ කට අරලා බලන් ඉන්න පුළුවන් ඉඳලා වීඩියෝ හදන. එතකොට මේ සින්දුව නෙවෙයි අහන්නේ වීඩියෝ එක බලනවා. එතකොට වීඩියෝ එක බලද්දි සින්දුව ඇහෙනවනේ. අන්න ඒ වගේ මේ ඒ දේවලුත් තියෙනවා. ඒ අතරතුර හොඳ සින්දු දැකලා තියෙනවද වර්තමානයේ නැත්නම් හොඳ සින්දු තියෙනවා. අර බහුතරයක් ඔන්න වගේ මේ ඔඩියෝ මැටීරියල්ස් එකෙන් පාවිච්චි කරන්න තියෙන පහසුකම නිසා ඉතින් ඒක පාවිච්චි කරලා يعني හොඳ දෙයක් කරොත් ඒක හැමදාටම තියෙනවා. දැන් ඔය ඉස්සර කාලේ ජෝතිපාල කියපුවා. මේ වික්ටර් රත්නායක ඔය වගේ කට්ටිය කියපු සින්දු තාම කියනවනේ. ඒ වුණත් තාම වුණත් අපිට නිදහස ඉන්න ලාග හිතට මාර රිලැක්ස් එකක් එන වගේ සින්දුවක් අහන්න. දැන් අහන සින්දුවක් ඔයාලා අහලා තියෙනවද? දැන් නිකන් මනසේ නිදහසේ ඉන්න අහන සින්දු තියෙනවද? ඒක තියෙනවනේ එක එක ගමනද මේ මතක ගන්න නම එක එක තියෙනවනේ. ඔයාලා දන්නව සින්දු හොඳට අපිට දන්නව. රයිට්. පොඩ්ඩක් නිකන් කියමු. හින්දා ඔයාලත් කවදා දවසේ හොඳ ගායකයෙක් හිම වුණා නම් මේ හොඳ අර්ථයක් තියෙන සින්දුවක් නිර්මාණය කරන්න. එතකොට කල්පයක් වඩා කාලයක් යනකම් ඒ සින්දුව මේ පරම්පරා ගානක් අහයි. නේ. දැන් ඔය නන්දාමාලිගේ සින්දු තියෙන ලස්සන දරත් අහන්න පුළුවන්. ඒ වගේ අර්ථය බලන්නකො සමහර ඒවා තියෙන්නේ. ඒ අර්ථය ගැන හිතන්න මානසික ගැඹුරට යන්න පුළුවන්. ඒ කියන්නේ සින්දුවක් අහනකොට මානසික ගැඹුරට යන්න පුළුවන්. දැන් කාලේ තියෙන සින්දු වල අර්ථය ගැඹුරට යන්න ඕනේ ඒක කියනවනේ යනවනම් ඵලයන් කියලා කෙලින්ම කියලා දානවා. එතකොට ආය අර්ථය ගැන හිතන්න ව්‍යංගාර්ථයක් ගැන හිතන්න දෙයක් නැහැ. ආය ආයරට යන්න කියලා කිව්වේ කියලා හිතා ගන්න විතරයි තියෙන්නේ. රයිට්. ඉතින් සින්දු අහන්න පරණ සින්දු අහන්න ඒක හොඳයි. ඒක තමයි හිතට සනසීම ගෙන දෙන සින්දු. අනික මේ දවස්වල කම්පියුටරේ ඉඳලානේ ඕකේ තියෙන අහලා සමහරවල්ලාට රිලැක්ස් වෙන්න ඕන නම් ෆෝන් එක හරි කම්පියුටරේ ඔය පරණ සින්දුවක් දාලා නිදහසේ පැත්ත කරලා ඒ සින්දුවේ කියන වචනයක් පාසා හිතන්නකො මොකද්ද මේ වෙන්නේ කියලා සින්දුව පස් පාරක් විතර අහද්දි තීරේ මොකද්ද කියන්නේ කියලා. right මම පොඩ්ඩක් නිකන් පැහැදිලි කරේ. ඒ වගේ දේවල් තියෙනවා. The use of a computer is evident with modern music and related editing. Recording of songs, creating rhythms and mixing are freely done using modern software to
internet audience again අපිට මේ තියෙන facilities ඕන එකක් use කරන්න පුළුවන් නේ මේ තියෙන facilities recording songs creating rhythm and mixing are freely done using modern softwares මෙන්න මේ වගේ අලුත් softwares පාවිච්චි කරලා කරන්න පුළුවන් මෙච්චර devices ඕනේ නැහැ ඉස්සර කාලේ දැන් musical show එකක් ගියම ඔයගේ device ටික උස්ස ගන්න වෙනම ලෝරියක් අරන් යන්න වෙනවා ඇයි අර මේ sound control කරන ඒවයි අනම්මනම් ඒ set එක අරන් යන්න එපා වෙනම දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ ඉතින් ඇත්තටම ගොඩක් ඒවා softwares වල තියෙනවා ඒ හින්දා මේ වගේ ලොකු devices අරන් යන්න ඕනේ නැහැ songs recorded in this manner can easy to be stored in compact disc and other digital media. Then a CDs උත් පාවිච්චි නෑ. දැන් ඉතින් ගොඩක් කරලා pen drives, hard disk, portable hard disk තමයි used වෙන්නේ. but එන්න ඉතින් අපෙන් ඒවා ඒ කියන්නේ මොනවද මේ නැති වෙලා යන පාවිච්චි නැතිලා ඉස්සරහට floppy disk තිබ්බනේ. floppy disk දැන් බලන්නවත් නෑ. floppy disk නේ floppy disk නෑ. CDs DVD දැන් අන්තක් තියෙනවා. තව ටික කලින් CD DVD පාවිච්චි චුට්ටක් සෑහෙන අඩු වෙලා යනවා. දැන් pen drives portable hard disk වගේ තමයි use කරන්නේ. right. ඒකත් තව තියෙනවා මේ home theaters. It is also possible to listen to or view them using home theater system. අපිට surround system එකක් අහන්න පුළුවන්. 8D audios වගේ මේ එක එක channel වලින් යන audios අපිට කියන්නේ music එක බෙදලා ඒ බෙදලා අහන system එකකට අහන්න පුළුවන්. ඒකට අපි home theaters නැත්නම් ඒ වගේ channel වලින් අහන සින්දු කියන්නේ channel වලට බෙදලා යන සින්දු අපිට අහන්න පුළුවන්. ඒක ගොඩක් අර මේ කියන්නේ අපිට ඒ වගේ අහද්දි මේ කියන්නේ ගොඩක් relaxations තමයි ඒ වගේ තියෙන්නේ. highlight කරගන්න පස්සේ ලියා ගන්න. ඊට digital games මේවා මෙතන ලියා ගන්න ඕනේ. audio materials එකට ලියා ගන්න. then digital games have become very popular today. like that's what you want. Very popular. Digital games have become very popular today. Digital games can easily be played on computers or cell phones. Digital games in both 3D and 4D are the most popular today. Right. Digital games. Digital games ගැන නම් දන්නවා. මොකද මම හිතන්නේ games ගැන නොදන්න කවුරු ඉන්නවද? game ගහනවා. ඉතින් අද කාලේ ඒකත් අපි entertainment වලට පාවිච්චි කරන ගොඩක් හොඳ නම් නෑ. ඉතින් addictions වෙන්නේ නැතුව එබ්බැහි වෙන්නේ නැතුව control කරගන්න පුළුවන් නම් හොඳයි මං හිතන්නේ නෑ. ඉතින් ළමයිට නේ විශේෂයෙන් වැඩිහිටියන් නම් ඉතින් තියෙන රජකාරීත් එක්ක ඕක control කරගන්න පුළුවන් එන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් ළමයිට ඕක එබ්බැහි වුණත් ඒක control කරගන්න අමාරුයි. මොකද එයාලට තියෙන free time එකත් එක්කලා වැඩ අඩු ප්‍රභාවයත් එක්කලා පොඩ්ඩක් ඒවට බැහැ වෙන්න බලන්න. simulation game මේකත් හොඳයි. simulation games මේ ගොඩක් වෙලාවට education නැත්නම් trainings වලට පාවිච්චි කරනවා. simulation games are based on an everyday activities in natural settings created artificially. එතරම් ස්වභාවික පරිසරය කෘත්‍රිමව නිර්මාණය කරනවා. උනව highlight කරගන්න. මේකේ මේ වැදගත්ම කොටස් ටික මම කියන්න. ඒවා පාඩම් කරගන්න විභාගෙට MCQ වලට අහනවා. holographics ගැන මතක තියාගන්න. අර lens එකේ
ඉමේජ් එක ස්ටෝර් කරගෙන වෙන තැනක ප්ලේ කරන එක. ඩිජිටල් ඔඩියෝ මැටීරියල්ස් ගැන නම් අහනවා, ඒක ඔයාලා මතක තියාගන්න ලේසි. සිමියුලේෂන්ස් ගේම්ස් ගැන මතක තියාගන්න. මේකෙදි සිමියුලේෂන් ගේම් එකේදී කරන්නේ simulation games are based on an everyday activities in natural settings created artificially. Natural settings created artificially. ඉතින් ගොඩක්ම training වලටනේ. Simulation games are mostly used in training for sport activities, investigations, planning, military training, mercantile activities and miming. මේ මොනවද මේ මේක ඇත්තටම අපිට මේ සිමියුලේෂන්ස් කියන්නේ එක්ක වීඩියෝ වලින් එහෙම නැත්නම් අර අපිට මේවා මොනවද මේ ලේසර් ලයිට්ස් වලින් මේක මවන්න පුළුවන්. මොනවද මේ කෘත්‍රිමව හදන්න පුළුවන්. අර ඔයාලට මම කලින් පෙන්නපු ග්ලාස් ටෙක්නොලොජි වීඩියෝ එකේ ඔයාලා මුල් කාලේ වෙන්නත් පෙන්නුවා. ඒකේ තිබුණා ඔය සිමියුලේෂන්ස් වලින් අර අපිට මේ ඉමේජස් එහෙම හදන්න පුළුවන්. 3D ඉමේජස් එහෙම සිමියුලේෂන් එකෙන් හදන්න පුළුවන්. බලන්න මේකේ තියෙන සිමියුලේෂන් එක මම ඉතින් අත ගාගෙන මේ වීඩියෝ එක බලන්න ඇති. අර ග්ලාස් ටෙක්නොලොජි කියලා ඉන්නේ. මේක ඔයාලා දැකලා ඇති මේ වීඩියෝ එක. මේ මේකේ තියෙන ගොඩක් සිමියුලේෂන් කියලා කියන අර මිනිස්සු නැති තැනක මිනිස්සෙක් මවන්න පුළුවන්. ඒ වගේ අර මේ මේක චුට්ට බලන්න යන්න ඒක පැහැදිලි. දැන් ඔය එලාම් එක එහෙම වැදුනේ මේ තියෙන මේ ඔන්න ඕකට තමයි සිමියුලේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ අර ලේසර් ලයිට් එක ලේසර් කිරණකින් ඇත්තටම දැන් අපිට ඔය 7.5 කියන එක අල්ලන්න බෑනේ අපිට. අපිට ඔක 7.5 කියන එක අතින් අල්ලන්න බෑ. උතන ඇල්ලුවොත් එහෙම නිකන් ආලෝක 7.5 කියන එක අතේ සමානට පෙන්වන්න පුළුවන්. අර හොල්මන් වගේ තමයි ඔකට කියන්නේ. ඒ කියන්නේ ඔක තමයි සිමියුලේෂන්. ඒ කියන්නේ අපි අර නැචරල් එකක් ඔතන ඉබේ හදන එකක් කරන්නේ.
මේ ගොඩක් මේ අපි අර ග්ලාස් ටෙක්නොලොජි එක තමයි මේක පැහැදිලි කරන්නේ මම අර සිමුලේෂන් දෙකක් උතන මේ ග්ලාස් ටෙක්නොලොජි කියන එක උතන පොඩ්ඩක් අපි මේ ඒකෙන් තමයි ඔක පැහැදිලි කරන්නේ ඔය ඔතන ඇවිල්ලා ඔය තියෙන ග්ලාස් ටෙක්නොලොජි හරහා අපිට ඔය මේ කියන්නේ නැචරල් එන්වයරන්මන්ට් එකක් එයාලා හදලා තියෙනවා මේ ආටිෆිෂියලි ඩිසයින් කරලා තිනවා. ඇත්තටම ඔය සතා නෑනේ මේ දවස්. ඒ කියන්නේ ඔය සතා මේ අපි බලන්න නෑනේ. හැබැයි මේකෙදි එයාලා හදලා තියෙනවා වෙනම ඔය ග්ලාස් ටෙක්නොලොජි එක හරහා ඔයකට තමයි අපි ගොඩක් වෙලාවට සිමියුලේෂන්ස් කියලා කියන්නේ.
එතකොට මෙතනදී අපිට අර හොලෝග්‍රැෆික්ස් කියන එක පාවිච්චි කරන තරක් තමයි වෙන්නේ මෙතන තියෙන්නේ. අර ඒ දැන හොලෝග්‍රැෆික්ස් ඉමේජ් ප්‍රොසෙසින් නෙවෙයි මෙතනදී අන්නේ දැන් මේකෙදි මේ තියෙන අර ડોක්ටර් ඇත්තටම අර මිනිස්සයාව ස්කෑන් කරලා එයාගේ ඉමේජ් එකක් වෙනම හදා ගන්නවා 3D ඉමේජ් එකක් මෙතන නේ එයා ස්කෑන් කරලා ඕකට තමයි හොලෝග්‍රෑම්ස් කියලා කියන්නේ. කියන්නේ අර අපිට ඇල්ලුවාට පේන්නේ නැහැ. දැන් පෙවුනට අල්ලන්න බෑ. එයාගේ ඉමේජ් එක ගන්නවා මේ මෙතන. ඔයා කරන්නේ ලේසස් ලයිට්ස් වලින් තමයි ඉන්ඩිකේට් කරන්නේ. right. ඒතර මේ අතරම මේ ගොඩක් මේ සිමුලේෂන්ස් කියන එකට එයාලා මේ හොලෝග්‍රැෆික්ස් ටෙක්නොලොජි පාවිච්චි කරනවා. හොලෝග්‍රැෆික්ස් එකේ දැන් අපි මුලින් කතා කරේ image processing technology එකක් නේ. image සකස් කරන්න පාවිච්චි කරන. ඒ වුණාට දැන් මේක ඇත්තටම live මේ 3D image එකක් වුණත් ගන්න පුළුවන් ඒ holographics technology පාවිච්චි කරලා. right so is it similar to holographics kokade මෙහෙම holographics කියලා කියන්නේ කියන්නේ එක සිමුලේෂන්ස් වර්ගයක් කියන්නේ එක සිමුලේෂන් සමහර දේවල් තියෙනවා holographics use කරලා හදන සිමුලේෂන්ස්. කියන්නේ දැන් ගොඩක් වෙලාවට දැන් මේ වගේ ටීවී එකක් ඇතුලේ තියෙන එකක් නම් අපි කෙලින් මේවකට කියන්නේ දැන් මේ වගේ ටීවී එකක් ඇතුලේ තියෙන එකකට අපි එකත් එක්ක මොනවා හරි ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා නම් ඒවා තමයි ගොඩක් වෙලාවට සිමුලේෂන්ස් කියලා කියන්නේ. දැන් වල වාහන එලවන එකක් ගත්තොත් එහෙම අර වාහන පුරුදු වෙන්න පාවිච්චි කරන සිමුලේෂන් එක නේ. ඒකෙදි වෙනම ස්ක්‍රීන් එකක් ඇතුලේ නේ ඔක්කොම තියෙන්නේ. හැබැයි මේ වගේ වෙන ට්‍රේනින් වගේ දේවල් වලට මේ holographics technology එකත් පාවිච්චි කරනවා. يعني holographics කියලා කියන්නේ holographics use කරලා simulations හදනවා. holographics technology පාවිච්චි කරලා simulations හදනවා. The Sri Lanka use this technology somewhere in Sri Lanka. ලංකාවේ පාවිච්චි කරනවද simulation technology? මම දන්න තරම නෑ. හැබැයි එක තැනක් හරි මේ මම හොයලා බලලම කියන්න මේ සිමුලේෂන් නම් යූස් කරනවා මේ මොනවද මේවා හැම තියෙනවනේ ගොඩක් වාහන එලවන ඒවා හැම ගොඩක් තියෙනවනේ සිමුලේෂන්ස් holographics technology එක පාවිච්චි කරන ගොඩක් ෆිල්ම්ස් වලට එහෙම යනවා. ඒ ලංකාවේ වල නම් තාම එහෙම ලොකුවට යූස් කරන්නේ නැතුව ඇති. ඔයාලා දන්න කවුරු එහෙම යූස් කරන කෙනෙක් එහෙම දන්නවද holographics technology අර ඔය ලේසර්ස් ගිරන පාවිච්චි කරලා මේ හදන්නේ අපිට ගන්න බැරි තරක් මේ ආටිෆිෂියලි හදන එක. උඩ හොයලා බලලා කියන්නේ. right ඔන්න ඔය ටික තමයි ලියා ගන්න ඕනේ. එතනදී වැදගත් දේ තමයි simulations, digital audio materials, holographics ඒ ටික බලාගන්න. ඊළඟට problem associated with the use of ICT සහිරු අපි මේ 6වෙනි පාඩම යන්නේ. මේක මම පොඩ්ඩක් මුලින් ඩිස්කස් කරා. මම ඒක රෙකෝඩින් එක දාන්න.
මේක හයනි පාඩමේ කොටස් ටික තමයි සාකච්ඡා කරලා යන්නේ. right. මෙන්න මේක තමයි වැදගත් වෙන්නේ. Associated with the use of ICT. right. මේකේ problem associated with use of ICT මෙතන හයක් තියෙනවා ලියා ගන්න ඕනේ. අපිට ICT හින්දා ඇති වෙලා තියෙන ප්‍රශ්න legal issues නීතිමය ප්‍රශ්න තියෙනවා. ගොඩක්ම වර්තමානයේ තියෙන අනුන්ගේ data හොරගම් කරලා තියෙනවා. data හොරගම් කරන ප්‍රශ්න. ඊළඟට hacking intellectual property rights බුද්ධිමය දේපල කාගේ හරි නිර්මාණයක් හොරෙන් අපිට ගන්න පුළුවන්. ඒ වගේ දේවල් legal issues තියෙනවා. issues related issues related of values අපිට අර මේ ethical issues කියලා කියන්නේ ගොඩක් කරන්නේ මේක ethical issues සමහර ඒවා legally විසඳන්නේ නැහැ සමහර ප්‍රශ්න නීතිමය රාමුවකට අහු වෙනවා සමහර ඒවා නීතිමය රාමුවකට අහු වෙන්නේ නැහැ හැබැයි ඒක ඒක සමහර ඒවා අපි ethic කියන්නේ අපි කියන්නේ අර මේ සදාචාර දේවල් කියන්නේ අපි ගොඩක් වෙලාවට මොන හරි දෙයක් පාවිච්චි කරද්දී ඒකේ අර ethics තියෙන පිළිපදින්න ඕනේවා ඒවා කවුරුත් මේ නීති දාලා හිර කරන්න ඕනේ නැහැ ඒක පිළිපදින්න ඕනේ දේවල් ඒවත් තියෙනවා කම්පියුටර් පාවිච්චි කරද්දී අනුන්ගේ දත්ත හොරගම් කරන්න බෑ අනිත් කෙනෙක්ගේ දෙයක් තමන්ගේ දෙයක් කියලා ඉදිරිපත් කරන්න හොඳ නැහැ ඒ වගේ දේවල් තියෙනවා ඊළඟට physical problems භෞතික ගැටලු තියෙනවා කම්පියුටර් පාවිච්චි කරද්දී පරිගණකයේ දෝෂ එනවා වෛරස් ප්‍රශ්න එනවා ඊගෙන harmful software physical problems වල එනවා කරන්ට් එක ගියපුවාම UPS එකක් තියාගන්න වෙනවා දූවිලි වලින් ප්‍රශ්න එනවා ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා වැලීසි harmful softwares ඔන්න ඕකට වැදගත් වෙනවා හානි කරන මෘදුකාංග වෛරස් worms පරිගණකයට හානි කරන softwares වෙනවා හානි කරන මෘදුකාංග ඊළඟට environmental issues ස්වභාවික ගැටලු මේ කම්පියුටර්ස් හින්දා පරිසරයට වෙන හානි health issues අපේ සෞඛ්‍යයට සිද්ධ වෙන හානි සමාජයට සිද්ධ වෙන ප්‍රශ්න මේ ටික වෙන වෙනම ඩිස්කස් කරන්න ඕනේ මේ පාඩමේ ඔය ටිකෙන් තමයි ප්‍රශ්න අහන්නේ මෙතන ලියාගන්න ටක් ගාලා මෙතන 6ක් තියෙනවනේ ලියන්න 1 2 3 4 5 6 ඒ 6 ලියාගන්න මෙතන
ඊට පස්සේ මේ වෙන වෙනම issues ගැන කතා කරන්න ඕනේ legal issues. ඒකේ තියෙනවා legal issues වල data thief, unauthorized access into the computer system, intellectual property rights. Intellectual properties මොකක්ද intellectual property එක කියන්නේ? Stolen intellectual property, patent rights, fraud. මේ ටික තියෙනවා අර ලියා ගන්න. right? එකක් තමයි data thief. දත්ත හොරු. ඉතින් මේක මොකද්ද මේ data theft කියන එක බලන්න. personally identifiable information PII මතක තියාගන්න. PII කියලා කියන්නේ personally identifiable information stolen from computer or other device can be considered as data theft. පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය තහවුරු වෙන මොන හරි දේවල් පරිගණකයකින් හෝ මොන හරි device එකකින් හොරගම් කරනවා නම් අපි ඒකට කියනවා data theft නැත්නම් දත්ත හොරගම. stealing or keeping flash drive, digital camera කොහෙන්ද මේ හොරගම් කරන්න කියනවා stealing or keeping flash drive, digital camera, mobile phone that contain personal names, telephone numbers, photos, etc. without permission or legal rights. මොනවද මේ personal identifiable information කියලා කියන්නේ? මොනවද කියලා අහුවොත් ඔයාලට idea එකක් තියෙන්න ඕනේ. කොහෙන් ගන්නවද? කොහෙද තියෙන්න පුළුවන්? flash drives, digital camera, mobile phones වල තියෙන්න පුළුවන්. ඒකේ තියෙනවා that contain personal names, telephone numbers, photos. මෙන්න මේ වගේ. කියන්නේ පුද්ගලික නම ඇතුළත් මේවා, phone numbers, email address එකත් එහෙම. ඒ ඕන එකක් අපි ගන්නවා data theft. permission එක නැතුව ගන්න ඒවා. අපි ලියා ගන්න ඕනේ මෙතන. data theft. පුළුවන් පස්සේ ලියන්න ඕන මේ පාඩමට ගන්න ඉවර කරලා papers කරන්න. unauthorized access එකක් දන්නවනේ. unauthorized access into computer system. It is possible to access computer system carefully with the theft or manipulating username and password of a computer. කෙනෙක්ගේ computer එකකට අනවසරයෙන් ඇතුළත් වෙන එක. password username guess කරලා යන්නත් පුළුවන්. නැත්නම් username password හොරගම් කරන්නත් පුළුවන්. කියන්නේ theft or manipulating username password. And organizations data can easily to be stolen this manner. කියන්නේ ආයතනයක දින දත්ත හරි ලේසියෙන් හොරගම් කරන්න පුළුවන්. මේ hacking කියන එක තමයි මේ කියන්නේ. computer එකට අනවසරයෙන් ප්‍රවේශ වීම. Unauthorized access into computer system. It is possible to access computer system unlawfully. කියන අනවසරයෙන් මේක ඇතුළත් වෙන එක තමයි කියන්නේ. Intellectual property rights. මොනවද මේ intellectual property rights? බුද්ධිමය දේපල කියන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ නිර්මාණයක්. කියන්නේ මෙච්චර කාලයකට ලංකාව තුළ නැත්නම් ලෝකේ නොපැවතිච්ච කවුරු හරි කෙනෙක් නිර්මාණය කරපු නැති දෙයක් කවුරු නිර්මාණය කරොත් ඒකට අපි කියනවා intellectual property rights කියලා. නව නිර්මාණය. දැන් ගොඩක් කටේ නව නිර්මාණය කරන්නේ නේ. එතකොට දැන් ওই කොරෝනා වලට මොන හරි මේ ලෙඩ පරීක්ෂා කරන්න මොන හරි මේ මැෂින් එකක් හදන්න පුළුවන් කාටද. ඒතකොට ඒක ඇවිල්ලා මෙච්චර කාලයකට තිබිලා නැති මැෂින් එකක් නම් ඒක එයාගේ අයිතියක්. හැබැයි වැඩි තියෙන්නේ මේක කෙනෙකුට පුළුවන් දැන් මම මොන හරි ඩිවයිස් එකක් හොයාගන්නවා හිතන්නකො. එතකොට මට ලොකු මුදලක් නැහැ මේ ඩිවයිස් එක ලොකුවට කියන්නේ මහා පරිමාණ විදිහට ව්‍යාපාරයක් විදිහට කරලා මේක විකුණන්න ලොකු හැකියාවක් නැහැ මට. එතකොට මගේ ප්‍රොපර්ටි එක මම හදපු නිර්මාණය දිහා බලලා මම හදපු මැෂින් එකක් ගන්නකො. මම හදපු මේ මැෂින් එක දිහා බලලා
සල්ලි තියෙන වෙන කෙනෙක් මේක ටෙක්නොලොජි එක හොරගම් කරන්න පුළුවන්. මේක තියෙන තාක්ෂණය හොරගම් කරලා මෙයාට පුළුවන් මහා පරිමාණයෙන් මේ වගේ මැෂින් හදලා විකුණන්න. ඒ කියන එක්කන මේක හදනවා. අමාරුවෙන් හදනවා මැෂින් එකක්. එයාට සල්ලි නෑ මේක මාකට් එකට දාන්න තොග වශයෙන්. B කියන එක්කන මේක දිහා බලන් ඉඳලා මේ වගේ මැෂින්ස් ගාණක් එයාට සල්ලි තියෙනවා. එයාට ඕන තරම් මේ වගේ මැෂින්ස් ගාණක් හදලා මේක විකුණන්න පුළුවන්. එතකොට මේක නිර්මාණය A ගේ අයිතිය. හැබැයි මේකේ ලාභ ලබන්නේ B. එතකොට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියලා කියන්නේ මෙයාගේ බුද්ධිමය දේපලක්. මොකද මෙයාගේ දැනුම පාවිච්චි කරලා මේක නිර්මාණය කරේ. ඒක අනිත් එක්කන හොරගම් කරනවා. මේ දැනුම හොරගම් කරලා. අන්න ඒකට රජයෙන් තියෙනවා නීතියක්. මෙයාට ඒ කියන පුද්ගලයාගේ දැනුම පාවිච්චි කරලා මේ මැෂින් එක නිර්මාණය කරනවා. මේ මැෂින් එකට පාවිච්චි කරපු දැන් නොලෙජ් එකට එයා සර්ටිෆිකේට් එකක් රජයෙන් ගන්න පුළුවන්. පේටන්ට් රයිට්, පේටන්ට් බලපත්‍රය. මෙයා මේ පේටන්ට් බලපත්‍රය ගත්තාම මේ මැෂින් එක අවුරුදු 5ක් හිටන්නකො. අවුරුදු 5ක් යනකම් මේ මැෂින් එක හදලා විකුණන්න පුළුවන් අයිතිය තියෙන ඊට විතරයි. බැලුවත් B මේක කොපි කරලා මැෂින් එක කොපි කරලා B මේක හදලා විකුණනවා නම් මෙයාගෙන් අවසර ගන්න ඕන. ඒකෙන් අවසර ගන්න ඕන. ඒකෙන් අවසර ගන්න නැතුව මෙයා B කියන එකනා මේ මැෂින් එක හදලා විකුණලා ලාභ ගත්තොත් ඊට පුළුවන් B ට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න. ඒකට ඒකින්ද අනිවාර්යෙන් පේටන්ට් රයිට්ස් පේටන්ට් බලපත්‍රය අපි අරගෙන ඉන්න ඕනේ. හැබැයි ඒට ගන්න බැරුණොත් පේටන්ට් බලපත්‍රය B ගත්තොත් එහෙම එතන ලොකු ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ දැන් මේ මැෂින් එක හදනවා. මේ මැෂින් එක හදනවා. මේ මැෂින් එක හදලා ඒ දන්නේ නැහැ මෙහෙම පේටන්ට් රයිට් එකක් ගන්න ඕනේ කියලා. මේක කොපි කරනවා B. B කොපි කරලා මේ වගේ මැෂින් එකක් හදලා B මේක ගවර්න්මන්ට් එකට ඉදිරිපත් කරලා එයා ගන්නවා පේටන්ට් රයිට් එක මෙයා. දැන් එතකොට මේ මැෂින් එකේ නිර්මාණයේ අයිතිය කෙලින් වෙනවා B ට. එතකොට වෙන්නේ මේ මැෂින් එක අවුරුදු 5ක් යනකම් මේ B ට තමයි හදලා විකුණන්න පුළුවන්. ඇයි ඒ? ඔව් දැන් ඊට ඔප්පු කරන්න ක්‍රමයක් තිබුණා නම් මොන හරි මම මේ B මැෂින් එක හදන්න කලින් B කියන එක නම් මේ මැෂින් එක හදන්න කලින් මම තමයි හැදුවේ කියලා ඔප්පු කරන්න ක්‍රමයක් තියෙනවා නම් මෙයාට විරුද්ධ ඇක්ෂන් එකක් ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් ඒකේ නොලෙජ් එක මෙයා B හොරගම් කරලා රජයෙන් පේටන්ට් බලපත්‍රය ගත්තාම ඉතින් එහාට මේ මැෂින් එක අයිති කාටද? B ට. එතකොට B ට පුළුවන් මෙයාට අනේ ඒට නඩු දාන්න මෙයාගේ මැෂින් එක මෙයා හොරගම් කරා කියලා. එහෙම දේවල් ගොඩක් තියෙනවා ඉතින්. එහෙනම් අපි අනිවාර්යෙන් මොනවද ඒ කරත් පේටන්ට් රයිට් එකක් ගන්න ඕනේ අලුත් ප්‍රොඩක්ට් එකක් නම්. right එහෙනම් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි කියන්නේ තමන්ගේ දැනුමට දෙන දැනුම පාවිච්චි කරලා කරන දෙයක්. What are intellectual property rights? Intellectual property usually related to mind creation. Intellectual property rights related to an innovation or a completely new product from a person or an organization currently. Such innovations or brand new products to enter the market are the property of the first persons or organizations to develop and release the product. They claim ownership to the innovation. It is their right to identify themselves as the legal or lawful owners. In intellectual property කියලා කියන්නේ property usually relate the mind creation. Intellectual property rights relate to an innovation or a completely new product from a person or an organization currently. Intellectual property කියලා කියන්නේ අලුත්ම completely new product. පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් නිර්මාණය කරන ලද දැනුම පාවිච්චි කරලා
තමන්ගේ දැනුම පාවිච්චි කරලා කරන නිර්මාණයක්. හැබැයි ඒක completely new product එන්න ඕනේ. ඒ කියන්නේ පරණ තිබ්බ එකක් වෙන්න බෑ. එතකොට such innovations or brand new product to enter the market are the property of the first person or organizations to develop and release the product. මේකේ මේ හදපු එකනට තමා මේකේ මාකට් එකට දාන්න සහ විකිණීමේ අයිතිය තියෙන්නේ. They claim ownership to the innovations. It is their rights to be identify themselves as the legal or lawful owners. Right. Well, මේක ලියද්දි intellectual property එකට ලොකු විස්තරයක් නැහැ නේ. අර මේ පළවෙනි කොට විතරක් කියලා මෙන්න මේ ටික ලිය intellectual property කියන්නේ මොකක්ද? ඊළඟට තියෙනවා stolen intellectual property. මේ intellectual property එක හොරගම් කරනවා කියන්නේ මොකද්ද? Presenting such product in the names of others or using such products for other developments or sales of products without the knowledge of the first persons or organization is illegal. මෙන්න මේ ටික තමයි අපි කියන්නේ intellectual property එකක් හොරගම් කරනවා කියලා. Stolen intellectual property. කියන්නේ intellectual property එකක් හොරගම් කරනවා කියලා කියන්නේ presenting such products in the names of the other or using such product for other developments or sales of such products without the knowledge of the first person or organization. මුල් පුද්ගලයාට හොරෙන් මේක විකුණන එකට ගවා කියන්නේ intellectual property stolen කරනවා කියනවා. ඒක නමුත් කරන්න ඕනේ අපි. අනිවාර්යයෙන් property එකක් හදපු ගමන් patent rights ගන්න. Intellectual property කියන්නේ complete new product එකක්. ඒක වෙන activity එකකට use කරනවා කියන්නේ ඕනකෙන් අවසරයක් නැතුව stolen intellectual property. ඒක රජයෙන් දෙන සහතිකය තමයි patent right. A patent is a license issued by the state for invention. To receive a patent license, the innovator must apply to the national office governing patents. Patent එක දෙන්නේ government එකෙන්. patent එක දෙන්නේ government එකෙන්. ඒක අපි කලින් apply කරලා ඉල්ලන්න ඕනේ. මේක අනිවාර්යෙන් ගන්න ඕනේ. ඔය වෙන කෙනෙක් ගත්තොත් එහෙම එයාට ඒක අයිති යනවා. Right.
ඊළඟ තමයි fraud කියලා කියන්නේ වංචා. ඒ කියන්නේ පරිගණක කරා විවිධ වංචා වෙනවා. මිනිස්සු රවට්ටනවා. ෆයිනෑන්ෂල් මුදල් මුල්ලේ මේ වංචා වෙනවා. ඊළඟට ඒ කියන්නේ තව කෙනෙක් රවට්ටලා එයාට මොනවා හරි හානියක් සිදු කිරීම තමයි මේ fraud කියලා කියන්නේ. Computer fraud is a dishonest misinterpretation of fact intended to let another to do or refrain from doing something which cause loss. කියන්නේ කාට හරි හානියක් කිරීම බලාපොරොත්තුෙන් තමයි මේ දේවල් සිදු කරන්නේ. fraud නිසා විවිධ හේතු වෙනවා. altering and unauthorized way. Altering in an unauthorized way. Employees entering false data. ඒකත් වංචාවක් නේ. බොරු ඒ කියන්නේ බොරු දත්ත ඇතුළත් කිරීම විවිධ දේවල් සඳහා පාවිච්චි කරන්න පුළුවන් නේ ඔක. ඒ කියන්නේ මේක කාට හරි මොනවා හරි අලාභයක් මොනවා හරි හානියක් සිදු කිරීම යන මුලින් කරන දේවල්. Altering, destroying, suppression or stealing output to concern unauthorized transactions. Altering, restoring, suppressing or stealing output to conceal unauthorized transactions. Identity theft. මේ කියන්නේ මේ අර කලින් කිව්වා වගේ තමයි data theft එකේ ඒ වගේ මේ identity theft කියලා කියන්නේ පුද්ගලයෙකුගේ ගොඩක් වෙලාවට අනන්‍යතාවයේ තහවුරු වෙන දේවල් සොරකම් කිරීම. ඒකත් වංචාවක් කියලා කියන්නේ. For example, someone using another personally identifying information in NIC numbers, credit card numbers, etc. without permission to commit fraud. කාල කෙනෙක්ගේ personal identity informations ටික පාවිච්චි කරනවා නම් මොන හරි දෙයකට එයාගෙන් අහන්න නැතුව හොරකම් කරනවා නෙමෙයි මේ කියන්නේ. එයාගෙන් අහන්න නැතුව වෙන කෙනෙකුට පාවිච්චි කරනවා නම් ඒකත් අපි කියනවා fraud එකක් කියලා. මේ ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන්නේ වංචා මුල්ලේ මේ වංචා කරන තමයි financial advantage. මුල්ලේ මේ කරුණු සඳහා තමයි මේ කියන්නේ මේ මුල්ලේ මේ කඩුව සඳහා තමයි මේ ගොඩක් පාවිච්චි කරන්නේ. පුද්ගලයන් රැවටීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. රවටන එක කියන්නේ වංචා කරනවා කියන්නේ. එයාට වෙන දෙයක් කියලා එයාට සිදු කරන වංචාව. ඒක වල ලියා ගන්න ඕනේ මේකේ. මෙතන මේකේ කතා කරේ data thief PII personal identifiable informations මේකේදී data theft එකේදී කිව්වා flash drive digital camera computer laptop ඒ වගේ devices වලින් personal identifiable informations හොරගම් කරන එකට අපි කියනවා data theft. unauthorized access computer එකට password username guess කරලා හරි නැත්නම් හොරෙන් බලලා යන එකට
intellectual property කියන එක වැදගත්. complete new product එකක් තමයි අපි intellectual property එකක් කියලා කියන්නේ. ඒක mind creation එකක්. ඒක වෙන කෙනෙක් වෙනත් නමකින් ඉදිරිපත් කරන එකට අපි කියනවා stolen intellectual property. property එක හොරගම් කරනවා කියන එක. කියන්නේ දැනුම හොරගම් කරනවා කියන එක. ඒකනේ ඒ වෙනුවට අපි patent right එකක් ගන්නවා. මේක පළවෙනි අවුරුදු 5 ඇතුළත විකුණන්න පුළුවන් සහ ළඟ තියාගන්න කියන්නේ මේකේ අයිතිය තහවුරු වෙන්නේ කවුරු කෙනෙකුට කියලා. ඉතින් patent right එක ගන්න පුළුවන් නම් කෙනෙක් කවුරු හිතන්නකො මේ සින්දුවක් ලිව්වා කියලා. දැන් කෙනෙකුට පුළුවන් දැන් මම හිතන්නේ මම ගීත රචකයෙක් නම් මට පුළුවන් සින්දුවක් ලියන්න. රයිට් සින්දුව ලියලා මම දන්නේ නැතුව මම මේ සුරු තියලා යනවා හිතන්න. ඒතකොට කෙනෙක් ඕකේ අරගෙන මං ගී පද ටික මැච් කරලා මං කිය සින්දුවක් කර ඉස්සර කාලේ වගේ නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් කාලේ වගේ නෙමෙයි ඉස්සර කාලේ සින්දුවක් ලියනවා කියන්නේ සෑහෙන වැඩ කොටසක් කරන්න ඕනේ. එතකොට මම සින්දුවක් ලියලා මම දන්නේ නැතුව මේ සුළු තියලා යනවා. එතකොට කවුරු හරි මගේ මේසෙ ළඟ යද්දි ඔෆිස් එකේ මේක දැකලා මේක ගන්නවා. අරගෙන මම දන්නේ නැහැ. මම සින්දුව මේ පබ්ලිෂ් කරන්නේ නැත්නම් ඉදි දක්වන්න channel YouTube channel එකට දාන්න ඕන මේ නැති කියන්නේ ඊට කලින් මේ මගේ අර මේ සුලින් හොරෙන් ගත් එක්කන ඒ සින්දුව ලස්සනට ගායනා කරලා මේ දානවා වෙබ් එකට. ඒතර මොකද වෙන්නේ? ඔව් මට මොනවද කරන්න බෑ. මොකද ඒ සින්දුව අයිති යාට දැන්. මම හැබැයි සින්දුව ලියලා මම ඒකට කියන්නේ ඒකටම patent right එකක් ගන්න පුළුවන්. ඒක මම ආරක්ෂා කරගන්න බෑ වගේ නම් මේක මිසින් වෙයි කියලා බය හිතෙනවා නම් මට පුළුවන් රජයෙන් patent right එකක් ඉල්ල ගන්න. මගේ මේ සින්දුවක් තියෙනවා මේක තමයි මේ මගේ දැනුම පාවිච්චි කරලා මම ලියලා තියෙන්නේ. ඒක එතකොට මට විතරයි අවුරුද්දක් යනකම් නැත්නම් ඒක copyright එක කියලා කියනවා. ඒ වගේ නීතියක් ගන්න පුළුවන්. right ඒක patent right එකක් කියනවා. ඊළඟට ෆෝඩ් එකක් කියලා කියන්නේ මොකද්ද? අපි කියන වංචාවක් කියලා. ඒකෙදි ෆයිනෑන්ෂල් බෙනිෆිට්ස් බලාගෙන තමයි මේවා misinterpretation of fact intended to let another to do refrain from doing something which causes loss. පිටිකවල ලියා ගන්න ඕනේ. ඊළඟට බලන්න මේකත් චුට්ටක් ගාලා ඉවර කරමු. කතා කරමු issues related to values. ethical issues කියලා කියනවා. issues related to values. Plagiarism. බලන්න හරිය ලේසි plagiarism. Plagiarism is the act of stealing another's creative work and displaying it as own. What's own? වෙන කෙනෙක්ගේ රචනාවක් වෙන කෙනෙක්ගේ ආටිකල් එකක් බලාගෙන දැන් මේක ටයිප් කරනවා. වෙන කෙනෙක්ගේ ආටිකල් එකක් බලන්න ටයිප් කරලා යටින් දානවා තමන්ගේ නම. එතකොට අයින් අමාරුවෙන් ටයිප් කරපු එකන මේක දිහා බලාගෙන මෙයාගේ ටයිප් කරනවා. ඒකට තමන්ගේ නම පහදින් දාලා මේක පබ්ලිෂ් කරනවා. ඒක අපි කියනවා ඒක කරන්න හොඳ නෑ. සමහරවිට මෙයා මේකට ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි එක කරන්න නැතුව ඇති, කොපිරයිට් නීති දාලා නැතුව ඇතිනේ. එහෙම තියෙන ලාට එයාගෙන් අවසරකින් තොරව අරගෙන පාවිච්චි කරන එක අපි ethics unethicals. Right? Plagiarism is very common among users of computers today with the stealing of data and other related information from the internet. අන්තර්ජාලයෙන් ගොඩක් දේවල් plagiarism is very common among users of computers today with the stealing of data and other related information from internet. It is possible to use the data
and other information collected from the internet. In better accept way. Better accept way and අපිට ඇත්තටම වෙන කෙනෙක් එක පාවිච්චි කරන්න කියන වෙන ආර්ටිකල් එකක් වෙන මොනවද දෙයක් පාවිච්චි කරනවා නම් අපි පාවිච්චි කරන්න තියෙන්නේ better accept way. This is possible to use data and other information collected from the internet in better accept ways. Then this is possible to use data and other information collected from internet in the better accept way. මොකද්ද better accept way කියන්නේ? Better accepted way was refer to the correct use of such collected information without any harming the reputations of the correct owner. මේ මුල් අයිතිකාරයාට කිසිම හානියක් වෙන්නේ නැතුව මේක පළ කරන්න කියලා කියනවා. plagiarism කියන එක highlight කරගන්න. plagiarism කියන එක ලියන්න ඕන ඔයාලා. ඒක නැති කරන්න නම් මේ ටික තියෙනවනේ අච්චුපතේ better accepted way use කරන්න කියනවා. මොනවද better accepted citing? citing කියන්නේ citing mentions the rightful owner and his information. මේ citing කියලා කියන්නේ අපි මේ ලියන ආටිකල් එකේ පහලින් කවුද ලිව්වේ කියලා දාන්න පුළුවන්. quoting quoting කියන්නේ inverted comma දාන්න පුළුවන්. ඒක දන්නා මේක උපුටා ගත්ත එකක් කියලා. referencing කියලා කියන්නේ the listing or view resources from which the information was collected. This is usually done at the end of an essay article. මොනවක් වෙනදාකින් essay එකක් හරි මොන හරි දෙයක් අපි ගන්නවා නම් ඒක citing කියලා කියන්නේ මේක ගත්ත එක්කනාගේ විස්තරය දාන්න කියන quoting කියන්නේ inverted comma දාන්න කියලා කියනවා. referencing කියලා කියන්නේ ඒ ගත්ත පොතේ හරි ගත්ත පොතේ පිටුවන්කේ හරි ඒ වගේ අපි උපුරා ගත්ත දෙයක් නම් වෙන කෙනෙක්ට අයිති දෙයක් ඒක පාවිච්චි කරන්න වරන් මෙන්න මේ ටික මතක තියාගන්න ඕනේ. right now citing quoting referencing කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. better accepted way කියන එක මොනවද කියලා මෙතනට නම් ඔයාලට තියෙනවා ලියා. physical problem ටික මම ඊළඟ සදස් කරනවා. මේ ඩියුට් දවස් 3ක විතර ඉවර කරන්න plan කරලා තියෙන්නේ. highlight කරපු තැන් ටික ලියා ගන්න. මේක අපිට ගාලා අවසන් කරලා ඊළඟ කොටසට මම දැන් ඔයාලා ලියා ගන්න වෙලා තිබුණේ නැහැ. මෙතන ටයිම් නැති නිසා ගෙදෙද්දි ලියන්න තමයි දුන්නේ. මම රෙකෝඩින් එකක් දාන්නම් හිටම. එහෙනම් අද ක්ලාස් එක නතර කරනවා. මොනවද ගැටලු තියෙනවද? හන්ද මේ වෙලාව දිගටම තියෙනවා. අමුල දවසක් අවශ්‍ය වුණොත් ටිකක් බහස් වෙනවා. right එහෙනම් හැමෝටම good night. මේ ක්ලාස් එක නතර කරනවා. Good night, sir. Thank you, sir. Thank you so much. Thank you.